මාතෘකාව පිස්ටේ හඳුනා ගැනීම පරීක්ෂාව. ඒතර පිස්ටේ හඳුනා ගැනීම පරීක්ෂාවේදී අපි කරන්නේ ගන්නෝ පිස්ට ද්‍රාවණයක්. පිස්ට ද්‍රාවණයක් ගන්න මෙහෙම පිස්ටේ බහුලව අඩංගු ආහාර තියෙන. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනනම් බත් ටිකක් පොඩි කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාන් පිටි වගේ දෙයක් දිය කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පරිප්පු ටිකක් තල්ලා දිය කරලා ගන්න පුළුවන්. ඒ වගේ පිස්ට ද්‍රාවණයක් අරගෙන ඒකට දානවා අයඩීන් ද්‍රාවණය. අයඩීන් ද්‍රාවණය මොන පාටයිද කියලා දන්නවද? අයඩීන් ද්‍රාවණය මොන පාටයිද? නිල් පාටයි. නෑ පුතේ අයඩීන් ද්‍රාවණය දුඹුරු පාටයි. සුදු පාට. අයඩීන් ද්‍රාවණය දුඹුරු පාටයි. හරිද? එතකොට මෙන්න මේ දුඹුරු පාට අයඩීන් ද්‍රාවණය දැම්මහම මේ වෙන්නේ ද්‍රාවණය දම් පාට වෙනවා. හරිද? ද්‍රාවණය දම් පාට වීමක් තමයි වෙන්නේ. ඒකේ වීඩියෝ එකක් තියෙනවා. බලමු කොහොමද මේ පරීක්ෂණය කරන්න කියලා. මේකේ ආහාර වර්ග කීපයක් තියෙනවා. හරි. මේ තියෙන්නේ පිස්ටය හඳුනා ගැනීමේ පරීක්ෂාව සිදු කරන ආකාරය. පේනව නේද වීඩියෝ එක? ඔව් සර්. හරිද? මේ තියෙන අයඩීන් ද්‍රාවණය දුඹුරු පාටයි. බලන්න පිස්ටේ තියෙනවා නම් දම් පාට වෙනවා. අයඩීන් වල පාට. අයඩීන් ද්‍රාවණය දුඹුරු පාටයි. බත් තියෙනවා. බත් වලට දැම්මම බත් වල පිස්ටේ තියෙනවනේ. දම් පාට වෙනවා. අර්තාවල පිස්ටේ තියෙනවනේ. දම් පාට වෙනවා. ඒ සීනි තියෙන්නේ. ඒකේ පාට වෙනස් වෙන්නේ නැහැ. ඒ තියෙන ලුණු වගේ. හරිද? එතකොට සීනි වලයි ලුණු වලයි පාට වෙනස් වෙන්නේ නැහැ. නමුත් අර්තාපල සහ බත් වල වර්ණය වෙනස් වෙනවා. දුඹුරු පාට දම් පාට වෙනවා. ඒ කියන්නේ පිස්ටය තියෙනවා. ඒ අනුව පිස්ටය හඳුනා ගැනීම පරීක්ෂාව අනිවාර්යයෙන් තමයි කරන්නේ. පිස්ටය අඩංගු ආහාරයක් අරගෙන ඒකට දානවා අයඩීන් ද්‍රාවණය. දැම්මට පස්සේ දම් පාට වෙනවා. ඒ අනුව අපි පිස්ටය තියෙන අඩංගු බව නිගමනය කරනවා. right ලියා ගන්න එහෙනම් මෙහෙම පිස්ට ද්‍රාවණයක් පිස්ටය හඳුනා ගැනීම පරීක්ෂාවකින් ලියුව නේද මාතෘකාව? ඔව් සර්. හරි. පිස්ට ද්‍රාවණයක් ගෙන එයට දුඹුරු පැහැති. පිස්ට ද්‍රාවණයක් ගෙන එයට දුඹුරු පැහැති. අයඩීන් ද්‍රාවණය අයඩීන් ද්‍රාවණය එකතු කළ විට
ද්‍රාවණය දම් පැහැති වේ කියලා නේද කිව්වේ? හරි දුමුරු පැහැති අයඩින් ද්‍රාවණය එකතු කළ විට ද්‍රාවණය හරි දුමුරු පැහැති අයඩින් එකතු කළ ද්‍රාවණය දම් පැහැති වේ. ද්‍රාවණය දම් පැහැති වේ. ද්‍රාවණය දම් පැහැති වේ. හරි මේ පුතේ ආයි චුට්ටක් ඉස්සරහට යන්න. දැන් අපි ඉස්සෙල්ලම ලිව්ව නේද මේ ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව කියන එක. මාතෘකාව ලිව්ව නේද? ඔව් සර්. එතන වරහන් ඇතුළේ ලියා ගන්න බෙනඩික් පරීක්ෂාව කියලා. වරහන් ඇතුළේ ලියන බෙනඩික් පරීක්ෂාව. බෙනඩික් පරීක්ෂාව. බෙනඩික් පරීක්ෂාව. හරි ඊට පස්සේ මේ අපි ලියවන පිස්ටේ හඳුනා ගැනීම පරීක්ෂාව කියලා. එතන වරහන් ඇතුළේ ලියා ගන්න අයඩීන් පරීක්ෂාව කියලා. අයඩීන් පරීක්ෂාව. අයඩීන් පරීක්ෂාව. හරි ඒක ලියා ගන්න. ඊට පස්සේ පුතේ ලියා ගන්න ඊළඟ මාතෘකාව ප්‍රෝටීන හඳුනා ගැනීම පරීක්ෂාව කියලා. ප්‍රෝටීන හඳුනා ගැනීම පරීක්ෂාව. හරි ප්‍රෝටීන හඳුනා ගැනීම පරීක්ෂාව කියලා ලියලා එතන වරහන් ඇතුළේ ලියා ගන්න. බයියුරේට් පරීක්ෂාව කියලා. බයියුරේට් පරීක්ෂාව. වරහන් ඇතුළේ බයියුරේට් පරීක්ෂාව.
හරි ආගන්න පුතේ මේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාවේදී අපි යොදා ගන්නවා බයුරේට් ද්‍රාවණය කියන එක. අනේ බයුරේට් ද්‍රාවණය කියලා ද්‍රාවණයක් යොදා ගන්න නිසා තමයි මේක බයුරේට් පරීක්ෂාව විදිහට හඳුන්වන්නේ. මෙහිදී කරන්නේ පුතේ ප්‍රෝටීන බහුල වඩංගු ද්‍රාවණයක් ගන්නවා. ප්‍රෝටීන බහුල වඩංගු ද්‍රාවණයක් විදිහට අපිට ගන්න පුළුවන් බිත්තර සුදු මද තියෙන්නේ. බිත්තර සුදු මදේ බහුලව ප්‍රෝටීන තියෙනවා. හරිද? බිත්තර සුදු මදේ මේ ඇල්බියුමින් කියන ප්‍රෝටීනය තමයි තියෙන්නේ. අපි බිත්තර සුදු මද ද්‍රාවණයක් අරගෙන ඊට පස්සේ ඒක දිය කරනවා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාවක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවර්ණයි වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාවක දිය කරලා ඊට පස්සේ ඒකට දානවා පුතේ කොපර් සල්ෆේට් බිඳු කීපයක්. දැම්මට පස්සේ ද්‍රාවණය රෝස දම් එහෙම නැත්නම් අපි තද දම් පාට වෙනවා. හරිද? රෝස දම් පාට නැත්නම් තද දම් පාට වර්ණයක් තමයි ලැබෙන්නේ. එතකොට මෙන්න මේ ප්‍රෝටීන හඳුනා ගැනීම පරීක්ෂාව සිදු කරන ආකාරයේ වීඩියෝ එකක් තියෙනවා. මේ බලන්න. අපි බිත්තරයක් අරගෙන ඒකේ සුදු මදේ ගත්තා. ඊට පස්සේ ඔය තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවර්ණයි. හරිද? වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. ඊට පස්සේ අර කොපර් සල්ෆේට් ලානිල් පාටයි කොපර් සල්ෆේට් බිඳු කීපයක් දානවා. දැම්මට පස්සේ ද්‍රාවණය දම් පාට නැත්නම් අපි කියන රෝස දම් තද දම් පාට වෙනවා. ඒ තියෙන ප්‍රෝටීන ප්‍රමාණය අනුව තමයි ඒකේ පැහැය තීරණය වෙන්නේ. ඊළඟට ඔය තියෙන්නේ ආහාර වර්ග කීපයක් අරගෙන ඒ පරීක්ෂාව සිදු කරනවා. පළවෙනි එකේදී දම් පාට වෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රෝටීන තියෙනවා. දෙවෙනි එකේ දම් පාට වෙනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රෝටීන තියෙනවා. හැබැයි තුන්වෙනි එකේ දම් පැහැයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ප්‍රෝටීන නැහැ. right. ඔන්න ඔය විදිහට අපි ප්‍රෝටීන හඳුනා ගැනීම පරීක්ෂාව සිදු කරනවා. මේ පරීක්ෂාව හඳුන්වන විශේෂණමක් තියෙනවා බයුරේට් පරීක්ෂාව. බයුරේට් පරීක්ෂාව විදිහට හඳුන්වන්න හේතුව තමයි මේ යොදාගන්නේ බයුරේට් ද්‍රාවණය. බයුරේට් ද්‍රාවණය කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් ද්‍රාවණ එකතුවක්. ඒක තමයි බයුරේට් ද්‍රාවණය කියලා කියන්නේ. හරි. ඔය පරීක්ෂාව සම්බන්ධව මොනවාරි ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. හරි. එහෙනම් අපි ලියාගමු. බිත්තර සුදු මදය ද්‍රාවණයක් ගෙන බිත්තර සුදු මද ද්‍රාවණයක් ගෙන බිත්තර සුදු මද ද්‍රාවණයක් ගෙන බිත්තර සුදු මද ද්‍රාවණයක් ගෙන ඒ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාවක වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාවක වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාවක දිය කරන්න වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාවක දිය කරන්න ඉන් පසුව කොපර් සල්ෆේට් බිඳු කීපයක් කොට ඉන් පසුව නිල් පැහැති කොපර් සල්ෆේට් බිඳු කීපයක් නිල් පැහැති කොපර් සල්ෆේට් බිඳු කීපයක් එකතු කරන්න
නිල් පැහැති කොපර් සල්ෆර් බිඳු කිහිපයක් එකතු කරන්න. එවිට ද්‍රාවණය තද දම් හෝ රෝස දම් පැහැති වේ. තද දම් හෝ රෝස දම් පැහැති වේ. තද දම් හෝ රෝස දම් පැහැති වේ. හරි. සුරපති ඔන්න ප්‍රෝටීන හඳුනා ගැනීම පරීක්ෂාවත් ඉවරයි. ඊට පස්සේ ලියා ගන්න ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. හරි එතන වරහන් ඇතුළේ ලියා ගන්න තෙල් පැල්ලම් පරීක්ෂාව කියලා. තෙල් පැල්ලම් පරීක්ෂාව. තෙල් පැල්ලම් පරීක්ෂාව. හරි පුතේ මේ ලිපිඩ හඳුනා ගැනීම සඳහා තියෙනවා පරීක්ෂණ දෙකක්. එකක් තමයි ඔය තෙල් පැල්ලම් පරීක්ෂාව. ඔයාලට 10 වසරේදී තියෙනවා ඔය සුඩාන් 3 පරීක්ෂාව කියලා එකක්. සුඩාන් 3 පරීක්ෂාව. ඒතර අපි මේ 7 වසරේදී ඔය සුඩාන් 3 පරීක්ෂාව ගැන කතා කරන්න යන්නේ නැහැ. තෙල් පැල්ලම් පරීක්ෂාව තමයි කරන්නේ. මෙහිදී අපි කරන්නේ මේක අපිට ගෙදරදී උනත් කරන්න පුළුවන් පරීක්ෂණයක්. ගන්නවා සුදු කඩදාසියක්. සුදු කඩදාසියක් අරගෙන අපිට හිතන්නකෝ අපිට මේ අවශ්‍යයි යම් කෑම වල කැවුම් කියලා හිතන්නකෝ කැවුම් වල ලිපිඩ තියෙද කියලා හොයා ගන්න ඕනේ. අපි කරන්නේ ඒ ආහාරය දාලා සුදු කඩදාසිය මැදට දාලා පොඩි කරනවා. හරිද? පොඩි කරාට පස්සේ අපි ඒ ආහාරය අයින් කරලා කඩදාසිය ගන්නවා. කඩදාසිය ගත්තාම දැන් ඔයාලා දැකලා ඇති ඔය කඩදාසිය ඔය දොඩොල් කැවුම් ඒ වගේ තේල් කියන්නේ ලිපිඩනේ ආහාර ගත්තට පස්සේ හැදෙන පැල්ලම් කඩදාසිය ඇතුළේ පැල්ලම් මැකෙන්නේ නැහැ. ඒකට අපි කියන්නේ නොවියලන තෙල් පැල්ලම් කියලා. දැන් සුදු කඩදාසියක් මත ජල බිඳුවක් වටනට ඒ ජල බිඳුව වේලලා ගියහට පස්සේ කඩදාසිය පැල්ලමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර වගේ තෙල් පැල්ලමක් ඇති වුණාට පස්සේ ඒක මැකෙන්නේ නැහැ. අපි කියන්නේ නොවියලන තෙල් පැල්ලම් කියලා. ඒක ස්ථිර පැල්ලමක් තියෙනවා. හරිද? ඒ වගේ ස්ථිර පැල්ලම් ඇති වෙනවා නම් ඒවට අපි ඒ කියන්නේ ඒ ආහාරයේ ලිපිඩ තියෙනවා කියලා අපි නිගමනය කරනවා. ඔන්න ඔය පරීක්ෂණය තමයි අපි ලිපිඩ හඳුනා ගැනීම සඳහා සිදු කරන්නේ. මේ සර් ඔව් පුතේ ලිපිඩයි මේදයයි කියන්නේ දෙකම එකක්ද? ලිපිඩ තමයි පුතේ කොටස් දෙකකට වෙන් කරන්නේ මේදය සහ තෙල් විදියට. ලිපිඩ කොටස් දෙකකට වෙන් කරනවා මේදය සහ තෙල් විදියට. මේදය කියලා කියන්නේ කාමරුෂ ඒ කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ තියෙන ඒවා. ඔය චීස්, බටර්, මාගරින් ඒ වගේ දේවල්. තෙල් කියලා කියන්නේ ද්‍රව අවස්ථාවේ තියෙන ලිපිඩ. පොල් තෙල්, තල තෙල්, එළවලු තෙල් ඒ වගේ ද්‍රව අවස්ථාවේ තියෙනවා නම් ඒවට අපි කියන්නේ තෙල් කියලා. හරි ඔයාලට ඕන සුඩාන්ති පරීක්ෂාව මම පෙන්නන්නම්. ඒ කියන්නේ ඔයාලට මේක විභාගෙට අහන්නේ නැහැ හොඳේ.
මේ ඉහළ පන්ති වල තියෙන එක පෙන්නන්නේ මේ ලිපිට හඳුනා ගැනීම සඳහා කරන විද්‍යාගාර පරීක්ෂණය. මේකේ තියෙන ජලය මේකේ තියෙන්නේ ලිපිඩයක් තෙල්. 2 drops or 2 dropperfuls of water to one test tube. And then we're going to add a dropperful of water and a dropperful of vegetable oil to the other test tube. Next, we'll add Sudan 4, which is the indicator for lipids. We'll put 2 drops. දැන් මට පස්සේ බලන්න තෙල් ස්තරය තද රතු පාට වෙනවා. ඒ වගේම රතු පැහැති මේද ගෝලික ඇති වෙනවා. You can see that oil is indicated අර දැකලා තෙල් තියෙන එකේ ලිපිඩ තියෙන එකේ තෙල් ස්තරය තද රතු පාට වෙනවා. layer, whereas in this test tube, the Sudan is deposited uniformly. So Sudan has stained the lipid-based substance, the vegetable oil, a dark red. හරි. ලියා ගන්න මෙහෙම ලිපිට හඳුනා ගැනීමේ පරීක්ෂාව යටතේ ලිපිඩ සහිත ආහාරයක් සුදු කඩදාසියක තෙරපා ඉවතර ගත් විට ස්ථිර පාරභාසක පැල්ලම් ඇතිවේ. right. ඕක තමයි පුතේ අපි ලිපිට හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂාව. තෙල් පැල්ලම් පරීක්ෂාව. right. ඊළඟට අපිට තියෙන පුතේ තුලිත ආහාර ගැන කතා කරන්න. right. ලියා ගන්න මාතෘකාව තුලිත ආහාර. හරි. ඔමිනි පුතේ චුට්ටක් තුලිත ආහාරයක් ගත්තට පස්සේ මේ තුලිත ආහාරයක් කියලා කියන්නේ පෝෂක සංඝටක සහ තන්තු අවශ්‍ය ප්‍රමාණයට
තියෙන ආහාර වේලක් අපි හඳුන්වන තුලිත ආහාරයක් විදියට. පෝෂණ සංඝටක සහ තන්තු අවශ්‍ය ප්‍රමාණයෙන් යුතු ආහාර වේලක් අපි හඳුන්වනවා තුලිත ආහාර වේලක් විදියට. එතකොට ඔයාලගේ පොතේ තියෙන පොතේ මේ පිටු අංක 98 පෙළන්න චුට්ටක්. ඒකේ තියෙනවා ශිෂ්‍යයන් 3 දෙනෙක් ABC කියලා ශිෂ්‍යයන් 3 දෙනෙක් ගන්න ආහාර සම්බන්ධ ලිපි කීපයක්. ආහාර වර්ග සම්බන්ධව තියෙන තොරතුරු ටික. හරි මම මේ තියෙනවා ඒ ශිෂ්‍යයා බලමු ඒ ශිෂ්‍යයා බලමු එයා කන කෑම වර්ග මොනවද කියලා බලමු මෙතන මේ ඉන්න මේ 3 දෙනා ගන්න කෑම වලින් එක්කෙනෙක් හරි ඔයාලට ගැලපෙනවද බලමුකෝ ඔයාලා මොන වගේද කියලා මම නම් කන්නේම වෙළඳ ඒ ශිෂ්‍යයාගේ කියන මේ කියන්නේ මම නම් කන්නේම වෙළඳ දැන්වීම් වල පෙන්නන කෑම ಜಾති. ඒවා හරිම රසයි. අම්මට හදන්න ලේසි නිසා නිතරම ඒවා මට හදලා දෙනවා. කොළ කැඳ පලා වර්ග මම කැමති නැති දේවල්. සතියේ දවස් 2-3ක්ම රැයට කන්නේ අපි කඩේ. තාත්තා එනකොට කෑම අරගෙන එනවා. ඒවා කාපුවම මට නිදිමතයි. හරිද? ඒ ශිෂ්‍යයා. B ශිෂ්‍යයා බලමු. උදේට නැව් මෙලකිරි වීදුරුවක් අම්ම මට හදලා දෙනවා. මගේ කෑම හදන්නේ ගෙදරමයි. ගොඩක් වෙලාවට බත් මාළු එළවලු පළතුරු තමයි ලැබෙන්නේ. සමහර දවස් වලට කව්පි කඩලා මුංගටත් ලැබෙනවා. බත් එකට කොළ මැල්ලුමක් සලාදයක් වගේ දෙයක් වරදින්නේ නැහැ. නිවාඩු දවස් වල කොළ කැඳ අනිවාර්යයි. කඩවල තියෙන ශනික කෑම මම කන්නේ කලාතුරකින්. මම අධ්‍යාපන කටයුතු වගේම විශේෂ බාහිර කටයුතුටත් එකසේම කැමතියි. ඊට පස්සේ ශිෂ්‍යයා උදේට කිරියක විව්හම විවේකී වෙනකම් මම මුකුත් කන්නේ නැහැ. විවේකයේදී යාළුවන්ගේ කෑම වලින් කාලා ගෙදරින් දුන්නු සල්ලි වලින් සිසිල් බීම බොනවා. බත් කෑවොත් නිදිමතයි. ඒ නිසා පාන් බනික්ස් වගේ දෙයක් තමයි දවල්ට කන්නේ. ගෙදර එනකොට හරිම මහන්සියි. අම්මාගේ වදේට බත් කටවල් දෙක තුනක් කාලා නිදා ගන්නවා. ඒකට හරිම මහන්සියි කම්මැලි. ඒත් දැන් ඔයාලා හිතලා බලන්න මේ 3 දෙනාගෙන් ඔයාලා ගැලපෙන්නේ අනිවාර්යයෙන්ම B ශිෂ්‍යයෝ නම් මෙතන මං හිතන්නේ නැතුව ඇති. ඒ සහ C වලට අයත් කට්ටිය නම් ඇති. කඩෙන් කන්න කැමති ඊට පස්සේ ශනික කෑම වලට කැමති අය ඇති. ඊට පස්සේ ගෙදරින් කෑම කන්න දෙන සල්ලි වලින් අයිස් පැකට් බයිට් පැකට් කරන ළමයි ඇති. හැබැයි ඔය ඒ B ශිෂ්‍යයා වගේ කොළ කැඳ බොන පලා වර්ග කන්න කැමති පළතුරු වර්ග කන්න කැමති කය කවුරුවත් මෙතන නැතුව ඇති. හරිද? ඉතින් බලන්න පුතේ ඇත්තම කතාව මේ කියන්නේ මොකද ශනික ආහාර නිසා තමයි ගොඩක් වෙලාවට ලෙඩ රෝග හැදෙන්නේ. බෝනෝන රෝග වර්ග. ඉතින් ඒ වයින් පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මොකද කුඩා කාලේදී ওই කන කෑම වර්ග අනාගතයේදී ඔයාලට රෝග වලට බලපාන පුළුවන් විශේෂ පිළිකා වගේ දරුණු රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෑම කනකොට තමන්ට මේ ඇඟට හොඳ කෑම වර්ග කන දැන් ඇත්තට ඔය මේ දැන් මේ දවස්වල ලොකු ගැටලුවක් යනවනේ ගොවීන්ගේ ඔය පෝර නැති කරගෙන ගොවි මහතුරුන්ගේ. ඉතින් ඒක ඇත්තටම ගොවි මහතුරුගේ කියන්නේ ගොවීන්ගේ අතින් සාධාරණයි. හැබැයි එතන එක මොනවා හරි කියන්නේ මොනවා හරි හේතුවක් නිසාද මන්ද රජයක තීරණය කරේ පෝර ගෙනන එකට අහනම් කරන්න. හැබැයි අනාගත පරම්පරාවට ඒක හොඳ දෙයක්. ඕක ඉදිරියට ක්‍රියාත්මක වුණොත් ඒක හොඳයි. මේ ඕක ඉතින් වෙන වෙන මොන මතවාද වල ඉඳගෙන ඕකට එකඟ වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒ කරපු දේ ඉදිරියටත් ක්‍රියාත්මක වුණොත් දැන් මුල් ආරම්භයේදී අමාරුයි තමයි. කොම්පෝස්ට් වලට වුණොත් එහෙම ඇත්තටම හොඳ මේ එළවලු වර්ග අපිට කෑම වර්ග ගන්න පුළුවන්. මොකද මම හැමදාම කියන දේ තමයි ලෝකයේ වස කරන රටවල් අතරින් රටවල් 10 අතරින් අපිත් ඉන්න ඔය අතරේ. ඉතින් ඔය වස විස අපේ ඇඟට ගිහිල්ලා අපිට වකුගඩු රෝග පිළිකා ස්නායු ආබාධ විවිධ රෝග ඇති වෙනවා. ඉතින් අවසාන කාලේ ජීවිතේ විඳවලා තමයි මැරෙන්න ඕන. මැරෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා
මේ බලනවා දැන් ඔයාලගේ ඉස්සරහා પરම්පරාව ඒ කියන්නේ සීයලා ඒ කියන්නේ ඔයාලගේ සීයලා ආච්චිලා සමහරලාට ආත්තල මුත්තල ඉන්නවනේ යාලා කොච්චර ශක්තිමත් අයද බලන්න. ඉතින් ඒ අර ඒ කෑම ඒ කියන්නේ ඒ කාලේ ඔය වසවිස වර්ග එච්චර සත්‍ය නෑනේ. තලප වර්ග ඔය කඩල කව්පි උන් ඇට කොස් තෙල් කාලා තමයි මඤ්ඤොක් කාලා බදලා කාලා තමයි ඒ යාලා ජීවත් වුනේ. ඉතින් ඒත් එක්ක අර ඇඟේ හයිය තියෙනවා. නමුත් ඉදිරි પરම්පරාව ඉස්සරහට එන પરම්පරාව එච්චර ශක්තිමත් නෑ, දුර්වලයි. නිතර නිතර ලෙඩ වෙනවා. පයින් ඇවිද ගන්න බෑ. කලෙන් දාලා වැටෙනවා. රැසීමක බලන්න උදේ රැසීමේ ඉස්කෝලේ ගියාම ළමයි කී දෙනෙක් වැටෙනවද කියලා කලෙන් දාලා. ඇයි ඒ? ඇඟේ හයියක් නැහැ. ඔය ඉතින් මේ නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් කෘත්‍රිම ආහාර වර්ග වලින් ඈත් වෙන්න ඕන. කලාතුරකින් කෑවට කමක් නැහැ. නමුත් මේ අපි දන්නවා දැන් ගොඩක් අය ඉතින් කැමති එහෙම තමයි ඒව රසවත් බව වැඩි. ඉතින් ඒ රසවත් බව වැඩිලා තියෙන කෘත්‍රිම රසකාරක වගේ දේවල් දාන්න නිසානේ. ඒ හේතුව නිසානේ. ඒව තමයි බලපාන්නේ ඔය විවිධ රෝගාබාධ ඇති වෙන්නේ. ඉතින් පුළුවන් තරම් ඔය බීසිසියා වගේ ඒ පලා වර්ග, පළතුරු වර්ග ඒ වගේම මේ ඔය සලාදයක් වගේ ඒ වගේ මේ දේවල් ආහාර ගන්න ඕනි. කොළ කැඳ, කඩල කව්පි වගේ දේවල්. ඒතොර තමයි ඇඟේ හොඳ ප්‍රතිශක්තිකරණයක් හැදෙන්නේ. හොඳ ශක්තිමත් බවක් එකට ඇති වෙන්නේ ඒතොර තමයි. හරි. ඊට මේ අපි දවස තුල කියන්නේ දෛනිකව තුලිත ආහාර වේලක් ගන්නකොට ඒ තුලිත ආහාරක අඩංගු වී යුතු පෝෂක වර්ග ඔය තියෙන්නේ උදෑසන දවල් සහ රාත්‍රී ආහාර වේලක තිබිය යුතු තුලිත ආහාරක තිබිය යුතු දේවල් තියෙනවා. හරිද? දැන් උදේට අපිට ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න පුළුවන් ඉන්දියාපු වගේ ආහාරයක්. ඉන්දියාපු වත් මොනවත් කමන්නේ. ඊළඟ ලිපිඩ අපිට අවශ්‍ය ලිපිඩ ටික ලැබෙන පොල් සම්බෝලයක් වගේ එකකින්. ප්‍රෝටීන ගන්න පුළුවන් හාල්විසි හොද්දා ඒ වගේ දෙයකින්. ඊට පස්සේ විටමින් සහ ಖನಿජ ලවණ කෙසෙල් ගෙඩිය ඒ වගේ මේ ඩෙසර්ට් එකකින්. ඒ කියන්නේ අතුරුපසකින් ලබා ගන්න පුළුවන්. දවල් ආහාර වේලක අපි කාබෝහයිඩ්‍රේට් අවස්ථාවේ බත් වලින් සම්පූර්ණ කර ගන්නවා. ලිපිඩ ලුණු ටෙම්පරාදු කියන්නේ බැඳුමක් වගේ දෙයකින් සම්පූර්ණ වෙනවා. ප්‍රෝටීන සොයා ව්‍යංජනයක් පරිප්පු එහෙම නැත්නම් මස් මාළු ඒ වගේ දෙයකින් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ විටමින් සහ ಖನಿජ ලවණ අවස්ථාවේ peer පලා මැල්ලුම බෝංචි වගේ ආහාරයකින් සම්පූර්ණ වෙනවා. රාත්‍රී ආහාර වේලක කාබෝහයිඩ්‍රේට් අවස්ථාවේ බත් අල වගේ කැමකින් සම්පූර්ණ වෙනවා. ලිපිඩ මේ කොටස කංකුම් ටෙම්පරාදු වගේ කියන්නේ තෙල් දාලා හදන්නේ එක එක කංකුම් වෙන්න පුළුවන්, වණ්ඩක්ක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මාළු මිරිස් වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි තෙල්ට අපි හදනවනේ අනිවාර්යෙන් ඒ වගේ මොනවා හරි හදනවනේ බැදුමක්. ඊළඟට ප්‍රෝටීන අවස්ථාවේ මාළු, දඹල ව්‍යංජනයක්, ඒ වගේම විටමින් සහ ಖನಿජ ලවණ, කෙසෙල්, ගස් ලැබු වට්ටක්ක වගේ ආහාර වලින් ලබා ගන්න පුළුවන්. right right එතකොට පුතේ ඔය විදිහට අපිට ඒ දවසේ දෛනික අවශ්‍ය තුලිත පෝෂක ටික සහ තන්තු අඩංගු ආහාර තමයි ගන්න ඕනේ. ඒ පෝෂක කොටස් ටික තන්තු ටික ඔය වගේ ආහාර වේලකින් අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. ඊළඟට බලමු අපි මෙන්න මේ තුලිත ආහාර වේලක්. තුලිත ආහාර වේලක් ගත්තාම අපිට තියෙන මේ තුලිත ආහාර වේලක් නොගැනීම නිසා අපිට ඇති වෙන්න පුළුවන් අහිතකර තත්ත්ව මොනවද කියලා. තුලිත ආහාර වේලක් නොගැනීම නිසා අපිට ඇති වෙන්න පුළුවන් එක අහිතකර බලපෑමක් තමයි ශරීරයේ ප්‍රමාණවත් පරිදි වර්ධනයක් නොදැක්වීම. එහෙම නැත්නම් අධික වර්ධනයක්. දැන් මෙහෙමයි තුලිත ආහාර වේලක් කියනකොට අපි මේ කියනෝනේ පෝෂණ සංඝටක සහ තන්තු අවශ්‍ය ප්‍රමාණයෙන්. දැන් උක අවශ්‍ය ප්‍රමාණය කියලා කියන්නේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් චමෝත් මොකද ප්‍රශ්නේ? චමෝත් මොකද ගැටලුව? චමෝත් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න, නැත්නම් පුතේ මයික් ඔෆ් කරගන්න. හා සර්. මේ හරිද මේ අවශ්‍ය ප්‍රමාණයෙන්
ඒතර අවශ්‍ය ප්‍රමාණය කියන්නේ නියමිත ප්‍රමාණය. ඒතකොට නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ගන්නවා නම් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. හැබැයි නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ගන්නවා නම් අන්න ඒකත් ප්‍රශ්නයක්. ඔය පෝෂණ සංඝටක නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ගත්තොත් අධි පෝෂණය හැදෙනවා. අඩුවෙන් ගත්තොත් මන්ද පෝෂණය වෙන්න පුළුවන්. එතකොට දැන් මේ ආහාර කියන්නේ තුලිත ආහාර වේලක් නොගැනීම නිසා ඇති වෙන පුළුවන් හිතන බලපෑමක් තමයි වර්ධනයක් නොදැක්වීම. ඒ කියන්නේ ශරීරයේ මන්ද පෝෂණය කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් අධි පෝෂණය. අධි වර්ධනයක් පෙන්වුම් කිරීම. ඊළඟට තවත් එකක් තමයි කියන්නේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවනේ. තුලිත ආහාර වේලක් ගත්තේ නැතුණාට පස්සේ ප්‍රතිශක්තිකරණය අඩුයි. ඒතර බෝ වන රෝග සහ බෝ නොවන රෝග වලට ගොදුරු වීම, පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඊළඟට දුර්වලයි, අලසයි, කම්මැලි කියලා කියන අලස බව. ඊට පස්සේ විවිධ උණතා රෝග ඇති වෙන්න පුළුවන්. උණතා රෝග කීපයක් තියෙනවා ඔයාලගේ පොතේ අවසාන පිටුවේ. මම ඒක ඔයාලට පෙන්නන්නම් share screen දාලා. මේ අපි කලින් කතා කරපු උණතා ලක්ෂණත් මේකේ තියෙනවා. ඔය තියෙන්නේ විටමින් D උණුනාට පස්සේ රිකට්සියාව. රිකට්සියාව කියන්නේ අස්ථි විකෘති වීම. ඊළඟට විටමින් B උණුනාට පස්සේ පේලාග්‍ර රෝගය. කියන්නේ පේලාග්‍ර කියලා කියන්නේ ඔය සමයේ වර්ණය වෙනස් වෙලා ලප වගේ හැදිලා තියෙන රෝස පාට පේලාග්‍ර රෝගය. ඊට පස්සේ විටමින් C උණ වීම මේ විදුරු මස් දිය වීම දුර්වල වීම වගේ දේවල් ලේ ගැලීම වගේ දේවල් වෙන්න පුළුවන්. විදුරු මස් වල ලේ ගැලීම. ඊට පස්සේ අයඩීන් උණ වීමෙන් ගල ගන්නේ හැදෙන්න පුළුවන්. බෙල්ල ඉස්සරහට එනවා. ඊට පස්සේ විටමින් A උණ වීමෙන් ඇසේ බිටෝ ලප වගේ දේවල් හැදෙන්න පුළුවන්. ඒ වගේ විවිධ උණතා ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය පෝෂක කියන්නේ තුලිත ආහාර වේලක් නොගැනීම නිසා. හරි. එතකොට පුතේ අපි එහෙනම් මේකේ අපි මේ කතා කරපු ටිකේ සටහන් ලියාගමු. ලියා ගන්න මෙහෙම තුලිත ආහාර යටතේ පෝෂණ සංඝටක හා තන්තු පෝෂණ සංඝටක හා තන්තු අවශ්‍ය ප්‍රමාණයෙන් යුතු ආහාරයක් ආහාර පෝෂණ සංඝටක හා තන්තු අවශ්‍ය ප්‍රමාණයෙන් යුතු ආහාර තුලිත ආහාරයක් ලෙස හඳුන්වයි. තුලිත ආහාරයක් ලෙස හඳුන්වයි. තුලිත ආහාරයක් ලෙස හඳුන්වයි. හරි ඊට පස්සේ වෙනම යට ලියා ගන්න. දෛනිකව ලබාගත යුතු තුලිත ආහාර වේලක දෛනිකව ලබාගත යුතු තුලිත ආහාර වේලක ඇතුළත් විය යුතු පෝෂක සහ ආහාර පහක් දැක්වේ. ඇතුළත් විය යුතු පෝෂක සහ ආහාර පහක් දැක්වේ.
හරි පුතේ ඔයාලගේ පොතේ 99 පිටු අර තියෙන්නේ අර කිව්ව උදෑසන දවල් රාත්‍රී කියලා 7යි 17යි 9 රූපේ තියෙන්නේ. අනේ 17යි 9 ඒ රූප සටහන් තුන අඳින්න ඉඳ තියාගන්න. උදෑසන දවල් රාත්‍රී ඒ අර බැලුවේ. වෘත්ත තුනක් තුල තියෙන්නේ. ඒ ටික අඳින්න ඉඳ තියාගන්න. හරි ඊට පස්සේ ලියා ගන්න මෙහෙම තුලිත ආහාර වේලක් නොගැනීම නිසා 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 ඇතිවිය හැකි අහිතකර බලපෑම් අහිතකර තත්ත්ව ඇතිවිය හැකි අහිතකර තත්ත්ව ඇතිවිය හැකි අහිතකර තත්ත්ව පහත දැක්වේ ඇතිවිය හැකි අහිතකර තත්ත්ව පහත දැක්වේ ඇතිවිය හැකි අහිතකර තත්ත්ව පහත දැක්වේ හරි ලියා ගන්න පුතේ පහලට මන්ද පෝෂණය හෝ අධි පෝෂණය මන්ද පෝෂණය හෝ අධි පෝෂණය පෙන්වීම පහලට ලියන කරුණු වශයෙන් මන්ද පෝෂණය හෝ අධි පෝෂණය පෙන්වීම මන්ද පෝෂණය හෝ අධි පෝෂණය පෙන්වීම ඊළඟ එක බෝ වන හා බෝ නොවන රෝගවලට පහසුවෙන් ගොදුරු වීම බෝ වන හා බෝ නොවන රෝගවලට පහසුවෙන් ගොදුරු වීම ඊළඟට දුර්වල වීම හා අලස බව මෙව ලියන්න දුර්වල වීම හා අලස වීම දුර්වල වීම හා අලස වීම දුර්වල වීම සහ අලස වීම ඊළඟට විවිධ ඌනතා රෝගවලට ගොදුරු වීම විවිධ ඌනතා රෝගවලට ගොදුරු වීම විවිධ ඌනතා රෝගවලට ගොදුරු වීම හරි පුතේ මේ පාඩම මෙතනින් අවසන් වෙනවා පාඩම අවසානයේ තියෙනවා අභ්‍යාසයක් 101 පිටුවේ තියෙනවා අභ්‍යාසයක් ඒ අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඕනේ පොඩි ප්‍රශ්න තුනයි තියෙන්නේ ඒ වගේම ඔයාලා මෙන්න මේ ටියුට් එකේ 17 වෙනි පාඩම ඒ කියන්නේ ආහාරවල අඩංගු පෝෂක ඒ පාඩමට අදාළ ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕනි ප්‍රශ්න 4ක් තියෙනවා ප්‍රධාන ප්‍රශ්න 4ක් තියෙනවා ඒ ටික සම්පූර්ණ කරන්න ඕනි මේ දෙකම අභ්‍යාසයයි මේකයි සම්පූර්ණ කරලා මට එවන්න ඕනි ආයි බ්‍රහස්පතින්දා උදේනේ තියෙන්නේ ඒ කියන්නේ 21 නේ
උදේ 7:00ටනේ තියෙන්නේ 21 උදේ මට උදේ කියන්නේ 7:00ට කලින් එවුණා හරි 6ත් මේ 7ත් මේ 7:00 වගේ ඇතුළත එවන්න අභ්‍යාසයයි මේකේ ටියුට් එකේ ප්‍රශ්න ටික සම්පූර්ණ කරන්න. හරි එවනම් අපි අදට මෙතනින් පාඩම අවසන් කරනවා.